समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु संगमोङ्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යානි කානිච භික්ඛවේ භයානි uppajjanti සබ්බානි තානි බාලතෝ uppajjanti නෝ පණ්ඩිතෝ යේ කේචි uppද්දවා uppajjanti සබ්බේතේ බාලතෝ uppajjanti නෝ පණ්ඩිතත්තෝ යේකේචි උපසග්ගා උපජ්ජන්ති සබ්බේතේ බාලතෝ උපජ්ජන්ති නෝ පණ්ඩිතතෝති. වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී අපේ මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අද දවසේත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දේශනා කළ අපි අවබෝධය කරා අරගෙන යන උතුම් ධර්ම පරියායක් පිළිබඳව දේශනා කරන්නට සාකච්ඡා කරන්නට සූදානම් වෙන අවස්ථාව. සූත්‍ර ධර්ම විවරණ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි ධර්මය නිවැරදිවම කතා කරන්නට උත්සාහ කරන, විශේෂයෙන් මේ ධර්මය ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගෙන අවබෝධයක් කරා යන්නට කුමක්ද කළ යුත්තේ කියලා කතා කරන ඊටාම වටින ධර්ම දේශනා මාලාවක්. මේ සඳහා අපි මේ වෙනකොට මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා තෝරාගෙන මේ වෙනකොට අපි සූත්‍ර දේශනා 64ක් පිළිබඳව දේශනා සිද්ධ කරලා තියෙනවා. අද අපට කතා කරන්න තියෙන, සාකච්ඡා කරන්න තියෙන 65 වන සූත්‍රය. ඉතින් අපි මේ දේශනා ආරම්භයේදීම පින්නතුන්ට සිහිපත් කළා මතක ඇති මේ සූත්‍ර දේශනා පිළිබඳව පුළුවන් නම් සටහනක් තියාගන්න කියලා. දැන් පළවෙනි සූත්‍ර ධර්මයේ තිබුණේ මූල පරියාය සූත්‍රය. ඒ මූල පරියාය සූත්‍රයේ පිළිබඳව ඒකේ වැදගත් කාරණා පිළිබඳව සටහනක් තියාගත්තා නම්, ඒක කඩදාසියක හරි කොට සටහනක් තියාගත්තා නම්, ඊට පස්සේ ගත්තට පස්සේ එතනින් මෙහා තියෙන විවිධ සූත්‍ර දේශනා එකින් එක එක කඩදාසිය බැගින් හරි සටහන් කරගෙන ෆයිල් එකක දාගෙන වගේ තමන් ළඟ තියාගත්තා නම් වරින් වර ඒවා අරගෙන තමන්ට ඒවා හදාරන්න පුළුවන්. තමන්ට යම් කිසි විදියකින් ඒ ග්‍රන්ථ තියෙනවා නම් ඒ ග්‍රන්ථ අරගෙන තමන්ට මේ සූත්‍ර නැවත හදාරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පින්නතුන්ට වෙනත් ක්‍රමවේද ඔස්සේ තාක්ෂණයේ දියුණු මේ වර්තමානයේ තුල ඒ තාක්ෂණික උපකරණ භාවිතාවෙන් ඒ සූත්‍ර ධර්ම හොයාගෙන නැවත හදාරන්න පුළුවන්. ඉතින් අන්නේ විදියට එක දවසක ස්වාමීන් වහන්සේ නමක් සූත්‍ර දේශනාවක් දේශනා කළ අවසන් කරාට පස්සේ ඒ දේශනාව තුළ අඩංගු වෙච්ච වැදගත් කාරණා ටික නැවත අපි හදාරන්න ඕනේ. වරින් වර සටහන් හරි තියාගෙන නැත්තම් එදිනදා ජීවිතයේ ප්‍රායෝගිකව ධර්මයේ භාවිතා කිරීමේදී ඒ වටින කියන කාරණා අපට මඟහැරලා යනවා. අද අපට දේශනා කරන්න තියෙන්නේ ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක්. විදර්ශනාම පාදක කරගත්ත සූත්‍ර දේශනාවක්. දේශනාවේ නම බහුධාතුක සූත්‍රය. බහුධාතුක සූත්‍රය කියලා කියන්නේ ධාතු විභංග සූත්‍රය, චුල්ලහත්ති පදෝපමාදී ඒ සූත්‍ර ධර්මවල තියෙන ධාතු විග්‍රහ පිළිබඳව වගේම මේ බහුධාතුක සූත්‍රයේ තියෙන්නේ විශේෂයෙන්ම ධාතු පිළිබඳ විග්‍රහයක්. බහුධාතුක සූත්‍රය කියන්නේ බොහෝ සෙයින් ධාතු වශයෙන් බෙදන ලද සූත්‍රය කියන අර්ථයෙන් බහුධාතුක කියන්නේ. බොහෝ ලෙස ධාතු ලෙස විග්‍රහ කරපු, වර්ග කරපු ධාතු බෙදා දේශනා කළ ධර්මපරියාය තමයි මේ බහුධාතුක සූත්‍රය.
මේ දේශනාව සිද්ධ කරන කාලෙ පින්නත් අපේ තථාගතයන් වහන්සේ වැඩ වාසය කළේ ජේතවනාරාමයේ. ජේතවනාරාමයේ වැඩ වාසය කළේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා භික්ෂු සංඝ රත්නය පිරිවරාගෙන බුදු පියාණන් වහන්සේ විවේකී වේලාවක ආනන්දයන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාට දේශනා කරනවා පින්වත් මහණෙනි යානි කානිච භික්කවේ භයානි uppajjanti සබ්බානිතානි බහලතෝ uppajjanti නෝ පණ්ඩිතතෝ කියලා පින්වත් මහණෙනි මේ ලෝකේ යම්කිසි බයක් උපද්දවනවා නම් බයක් උපදිනවා නම් ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරනවා බයක් විතරක් නෙවෙයි උපද්‍රව ඇති වෙනවා නම් ඊළඟට මෙන්න මේ විදිහට බය ඇති වෙනවා නම් උපද්‍රව ඇති වෙනවා නම් යම් යම් විපත් ආදී ඇති වෙනවා නම් ඒ හැමදේම සිද්ධ වෙන්නේ බාලයාට කියනවා. පඬිතයාට බය ඇති වෙන්නේ නැහැ කියනවා. පඬිතයාට උපද්‍රව නැහැ කියනවා. පඬිතයාට විපත් නැහැ කියනවා. එතකොට අපි බලන්න ඕන මේ දේශනාව ආරම්භයේදීම කවුද මේ බාලයා කියන්නේ? කවුද මේ පඬිතයා කියන්නේ? බාලයාට බය ඇති වෙනවලු, තැති ගැනීම ඇති වෙනවලු, උපද්‍රව ඇති වෙනවා, විපත් ඇති වෙනවා. පඬිතයාට හැබැයි බය, උපද්‍රව, විපත් ආදී සිද්ධ වෙන්නේ නැහැ. මේ ලෝකේ පින්නති යම් කිසි කෙනෙක්ගේ චිත්තසංතානයක තණ්හාව ක්‍රියාත්මක භාවයේ තියෙනවා නම් එයාගේ චිත්තසංතානයේ දෘෂ්ටි ප්‍රහාණය වෙලා නැත්නම් එයාගේ චිත්තසංතානය තුළ මානය ප්‍රහාණය වෙලා නැත්නම් එයාට මේ ජීවිතේ බයින් ජීවත් වෙන්න වෙන්නේ. එයාට ජීවිතේ හරියට උපද්‍රව. ඊළඟට එයාගේ ජීවිතේ හරියට විපත් සිද්ධ වෙනවා. බලන්න යම් කිසි කෙනෙක් මේ තණ්හාව ක්‍රියාත්මක භාවයේ ඒ කියන්නේ පුංචි දෙයටත් හරියට කහබිලි අත්තක් ගෑවුනා වගේ කහබිලි අත්තක් ගෑවුනාට පස්සේ අපි දන්නවා ඉක්මනට පළු දානවනේ. අන්න ඒ වගේ පෘථග්ජන චිත්තසංතාන කියන්නේ අරමුණු හමුවේ ඒ අරමුණ කහබිලි අත්ත වගේ නම් ඒ අරමුණු හිතේ ගැටෙනකොට මොකද වෙන්නේ? වේගෙන් කෙලෙස් උපදිනවා. හරියට අර කහබිලි අත්ත අතේ ගෑවිලා පාවල ගෑවිලා පළු දානවා වගේ පෘථග්ජන ලෝක සත්වයාගේ චිත්තසංතානවල රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී ආරම්මන හමුවේ ඒව හිතේ ගැටෙනකොට හිතේ පළු දානවා වගේ. වේගෙන් ඒව අරමුණු කරලා තණ්හා උපදිනවා. අපි හිතමු යම්කිසි තරුණයෙකුට යම්කිසි තරුණියක් අරමුණු වෙලා. ඒ තරුණියගේ රූපේ සම්බන්ධව ඊළඟට අපි හිතමු ප්‍රියහඬ සම්බන්ධව, ස්පර්ශය සම්බන්ධව, ඒ තරුණියගෙන් ලැබෙන ආදරේ සම්බන්ධව මෙයාගේ චිත්තසංතානයේ තණ්හාව හටගත්ත කියලා, ඇලීම් හටගත්තා. ඊළඟට මොකද වෙන්නේ? මෙයා ඒ ඇලීම් වැඩි වෙන විදියටම කල්පනා කර ඉන්නවා. මෙයා රැකියාවට යන අතරේ, ගේ දොර වැඩ කටයුතු කරන අතරේ, ඊළඟට රාත්‍රී නිින්දට යන අතරේ නිින්ද යනකම් අර රූපය ගැන, අර ප්‍රියහඬ ගැන, අර ආදරය ගැන කල්පනා කර ඉන්නවා. එතකොට මෙයාගේ චිත්තසංතානයේ තණ්හාව ලියලන්න පටන් ගන්නවා. තණ්හාව වර්ධනය වෙන පටන් ගන්නවා. ඒක හරියට මේ වගේ. යම්කිසි මදු වැලක් හරි වෙනත් යම්කිසි වැලක් බිම දිගේ ඇදී ගිහිල්ලා යම්කිසි ගහක් ස්පර්ශ කරනවා. ඒ ගහ ස්පර්ශ කරාට පස්සේ මොකද වෙන්නේ? මේ ගහ වටේ මේ වැල එතෙන්න පටන් ගන්නවා. අපේ පින්නතුන් දන්නවා වනයේකට ගිහිල්ලා හරි අර බිම දිගේ ඇදිලා යන වැලක් වගේ නෙවෙයි ගහක් වටේ ඇතිච්චලක් ගලවන්න හරි අමාරුයි. වැලක් ගලවන්න හරි අමාරුයි. අන්න ඒ වගේ තමයි මේ සාමාන්‍ය ලෝක සත්‍යයේ චිත්තසංතානවලත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදිය ස්පර්ශ වුණාට පස්සේ ඒව තණ්හාවෙන් ස්පර්ශක වෙලා නතර වෙන්නේ නැහැ. ඒව වටේ මොකද වෙන්නේ? රූපේ, ශබ්දේ, ගන්ධය, රසය, පහසේ, ආදරේ වටේම දවස් තිස්සෙම හිත මොකද වෙන්නේ? දුවන්න පටන් ගන්නවා. ඒක හරියට වැලක් ගහ වටේ එතනවා වගේ. අන්න එතකොට කියනවා ඒක උපාදාන මට්ටමකට ආව කියලා. ඒ උපාදාන මට්ටම් එක මොකද වෙන්නේ? ඒ අදාළ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදිය මගේ කර ගැනීමේ, තමා සතු කර ගැනීමේ දෘඪ ව්‍යායාමයන් ඇති වෙන පටන් ගන්නවා. දැන් අර තරුණයාටත් එහෙම අර තණ්හාවෙන් ස්පර්ශ වෙලා ඊළඟට ඒ තණ්හාවෙන්ම හිතිද්දී ඒ රූපේ, ඒ ශබ්දයේ වටේ තමන්ගේ හිත එතිලා ඒක දැඩීව මම මගේ කරගෙන ඊළඟට මොකද වෙන්නේ? ඒ රූපය සදාතනිකව තමා සතු කර ගැනීමේ අදහසින් විවාහ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ?
මෙයා විවාහ වුණේ වෙනස් වෙන රූපයක්, වෙනස් වෙන ප්‍රිය හඬක් වෙනස් වෙන ආදරයක් තියෙන සංස්කාර ධර්මයක් එක්ක. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න ඒ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශය වෙනස් වෙන හැම වෙලේම මෙයාට මොකද වෙන්නේ? උපද්‍රව ඇති වෙනවා. ඊළඟට ඒක වෙනස් වෙයි කියලා මෙයාට හැමතිස්සෙම බයෙන් ඉන්න වෙලා තියෙනවා. සැකින් ඉන්න වෙලා තියෙනවා. ඊළඟට ඒ තරුණිය ලෙඩ වුණොත් අපි හිතුව පිළිකා රෝගයක් හැදුණා කියලා. නැත්නම් හෘදයාබාධයක් හැදුණා කියලා. යම්කිසි වයස් මට්ටමකදී. එතකොට ඒ විපත නිසා මෙයාත් විපතකටපත් වෙනවා. අන්න ඒ වගේ පින්නත් අපි මේ එක උදාහරණයක් ගත්තේ මේ ලෝකයේ මේ පෘථග්ජන සත්වයා ධර්මයේ තුල පිහිටලා කටයුතු කරන්නේ නැති සත්වයා ලෝක සත්වයෝ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී තණ්හාවෙන් ස්පර්ශ කරමින් ඒවා තණ්හාවෙන් උපාදානය කරගෙන ඊළඟට ඒව නිසාමයි බයින් ජීවත් වෙන්නේ. ඒව නිසාමයි තැති ගැනීමෙන් ජීවත් වෙන්නේ. ඒව නිසාමයි ජීවිතේ අනන්ත අප්‍රමාණ විපත්. දැන් පින්නතුන්ට එහෙම දැන් ආරංචි ඇති මේ වෙනකොටත් දැන් මේ දේශනා පටිගත කරන කාලේ නම් වෙනකොට දැන් සතියකට වැඩි කාලයක් නැහැ සිද්ධිය වෙලා අර එක්තරා අවුරුදු 52ක වැඩිහිටි පියෙකුත් වැඩිහිටි මහත්මයෙකුත් ඊළඟට අවුරුදු 30කට වගේ වයස් සීමාවක තරුණියෙකුත් අතර ඇති වෙච්ච සිද්ධිය බලන්නේ කරගෙන එතනත් උනේ අපි මේ සඳහන් කළ සිද්ධියමයි. තණ්හාවෙන් ඒ රූපේ, ශබ්ද, ඒ ගන්ධ, ඒ ආදරය ආදී විශේෂෙහි තණ්හාව ඇති වුණා. ඊළඟට දෙන්නට තණ්හාවෙන් මේ ගැන හිත හිටියා. ඊළඟට වුණෝන් මගේ කරගන්න ඕන අදහස් ආවා. අවසානයේ මොකද උනේ? දෙන්නට දෙන්නම නැති වුණා. ඒ විතරක් නෙවෙයි ඒ දෙන්නගේ වටේ ඉන්න අයටත් ළඟ හිටපු අයටත් ඒ දෙන්න අහිමි වුණා. ඉතින් ඊටමත් සෝචනීය එවැනි සිද්ධීන්ටපත් වෙන්නේ මේ තණ්හාව, මේ දෘෂ්ටිය, මේ මානය තියෙන පඬිතයන්ට නන් නෙමෙයි. බාලයන්ට. එතකොට මේ බාලයා කියලා මෙතනදී මේ සඳහන් කරන්නේ මේ තණ්හා, දෘෂ්ටි, මාන ආදී ක්ලේශ ධර්මයන් සහිත ඒ ක්ලේශ ධර්මයන් තුලින් බය, තැති ගැනීම, විපත් කරගන්න සසරගත සත්‍යයන්ට. ඉතින් සංසාර ගමනේම දුවන වැඩ කරගන්නවා. ඉතින් අපිට මේ වැහෙනකොට අපේ හිතට මේවා තදින්ම දැනෙන්න ඕනේ. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය තුල ගැඹුරින් පඬිත තත්වයකට අපිපත් උන් නැත්නම් මේ සාමාන්‍ය ලෝකයා වගේ බාල මානසිකත්වයකින් අපි මේ ජීවිතේ තණ්හා, දෘෂ්ටි, මාන සහිත වර්ගෙන යනවා නම් මේ වෙනකොටත් අපේ සසර ගමන කොහොම තීරණය වෙයිද? කොච්චර ඈතක අපිට යන්න වෙයිද? මනුෂ්‍ය ලෝකයක් තුළ අපි මේ විදිහේ විපත් උපද්‍රව තැති ගැනීම වලට මේ මනුස්සකම් තියෙන සමාජයක් තුළපත් වෙනවා නම් තිරිසන් ලෝකයකට වැටුනොත් එහෙම එතනින් එහාට තියෙන වේදනාකාරී ලෝකයට වැටුනොත් එහෙම එවැනි ලෝකවලම තල්ලු වෙවි ඉස්සරහට යන්නුනොත් එහෙම ඒ පීඩිත අත්දැකීම් කොහොම වේද කියලා අපිට හිතා ගන්න බෑ. ඉතින් මේ හැම දෙයක්ම අත්දකින්න වෙන්නේ මේ තණ්හා, දෘෂ්ටි, මාන තියෙන බාලයට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැබැයි පින්වත් මහණනි පඬිතයට ඔය බය නැහැ. පඬිතයට ඔය උපද්‍රව නැහැ. ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ දුක්ඛ දෝමනස් ආදී කිසිම උපද්‍රවයක් නැහැ පඬිතයට. ඊළඟ පඬිතයට විපත් නැහැ. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒක උපමාවකින්. යම්කිසි තන වියලි තන අපි හිතමු පිදුරු කියලා. පිදුරු වලින් වහලක් තියෙන හරි. එහෙම නැත්නම් බටකොළ වලින් තල්ලතු වලින් හරි වියලි මේ සකස් කරපු වහලක් තියෙනවා. අන්නෙවැනි වහලක් ගිනි ගත්තොත් එහෙම ආයේ ඒ ගේ ගැන අහන්න දෙයක් නැහැ පින්නත්නි. පිදුරු වේලලා පිදුරු වලින් හරි එහෙම නැත්නම් වියලි තෘණ වර්ගයකින් හරි ඒ වගේ දෙයකින් වියලි බටකොළ ආදී වලින් හරි බටදඬු වලින් හරි එහෙම සකස් කරපු වහලක් තියෙන ගේකට ගිනි ඇවිලුනොත් ඒ ගෙට වෙන දේ ආයේ අහන්න දෙයක් නැහැ. අන්න එහෙමයි කියන මේ තණ්හා, දෘෂ්ටි, මාන සහිත සත්වයාගේ ජීවිතේත්. එයාගේ ජීවිතේත් මේ තණ්හාව, දෘෂ්ටිය, මානය නිසා ගිනි ගන්නගෙන ජීවිතේම ගිනි ගන්නවා. දැන් අර අපි ගත්ත සිද්ධිය වුණත් තරම් බලන්න මේ ජීවිත දෙකම ගිනි ගත්තනේ. ගයක් ගිනිගෙන අවසන් වුණා වගේ.
ඉතින් පඬිතයාට එහෙම වෙන්නේ නැහැ. ඉතින් මෙතනින් ආනන්දයන් වහන්සේට ඇතුළු සංඝයා වහන්සේට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වත් මහණෙනි ඔබ මේ පඬිතේකු විමර්ශකයෙකු වෙන්න උත්සාහ කරන්න කියනවා. අර වගේ තණ්හා දෘෂ්ටි මාන ආදිය නිසා තමන්ගේ ආත්ම භාවය තමන්ගේ ජීවිතයේ ගිනි ගන්න තත්යකටපත් වෙන්නේ නැතුව සංසාර ගමනේ ඈතකට යන්න වෙන්න දෙන්නේ නැතුව පින්වත් මහණනි ඔබ පඬිතෙක් වෙන්න කියනවා. ඒ කියන්නේ අපිට මේ කියන්නේ විමර්ශකයෙක් වෙන්න කියනවා. පඬිතයා කියන එක අපිට තේරෙනවා. විමර්ශකයෙක් කියන්නේ හොඳ නුවණින් කල්පනා කරන කෙනෙක් වෙන්න කියලා කියන්නේ. එන යෝනිසෝ මනසිකාරය පවත්වන කෙනෙක් වෙන්න කියලා මේ කියන්නේ. ඉතින් ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ පඬිතෙක් වෙන්නේ කොහොමද? විමර්ශකයෙක් වෙන්නේ කොහොමද? මේ තණ්හා දෘෂ්ටි මාන ආදිය ප්‍රහාණය වෙන විදියට ප්‍රහාණය කරමින් ඒ තණ්හා දෘෂ්ටි මාන ප්‍රහාණයත් එක්ක බය තැති ගැනීම විපත් උපද්‍රවයන්ගෙන් නිදහස් වෙන්නේ පඬිත තත්ත්වයට විමර්ශක තත්ත්වයට පත් වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. අන්න එතන ඉඳලා තමයි මේ සූත්‍ර ධර්මයේ ටිකෙන් ටික ගැඹුරු වෙන්නේ. ඉතින් අපි පිළිතුරට ආරාධනා කරන හොඳට අහගෙන ඉන්න මේ ගැඹුරු විදර්ශනා නැතුව අපිට මේකෙන් පැන ගන්න බෑ. අපිට මේකෙන් පැන ගන්න නම් මේ සසර ගමනෙන් පැන ගන්න නම් මේ ආත්ම භාව වලින් නිදහස් වෙන්න නම් අපි ගැඹුරු ධර්මයන් ස්පර්ශ කරන්න ඕනේ. මෙතන ඉඳලා තියෙන යම්කිසි ගැඹුරු දහම් කාරණා ටිකක්. නමුත් අපි උත්සාහ කරනවා ප්‍රායෝගික තලයක පිහිටලේ කතා බහ කරන්න අපේ ජීවිතයට ගලපමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි යම්කිසි කෙනෙක් පඬිතේකු වෙන්නේ විමර්ශකයෙකු වෙන්නේ මෙන්න මේ කාරණා ටික යාගේ ජීවිතේ පුරුදු කළොත්. පළවෙනි කාරණාව තමයි යා ධාතු කුසල වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි යා ආයතන කුසල වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි යා පටිච්ච සමුප්පාද කුසල වෙන්න ඕනේ. හතරවෙනි එක තමයි ස්ථාන අස්ථාන කුසල වෙන්න ඕනේ. මෙන්න මේ ධාතු කුසල ආයතන කුසල පටිච්ච සමුප්පාද කුසල ස්ථාන අස්ථාන කුසල කියන මෙන්න මේ කාරණා හතර සම්පූර්ණ කළොත් එයා පඬිතෙක් වෙනවා. එයා විමර්ශකයෙක් වෙනවා. ඒ විතරක් නෙවෙයි එයාගේ ජීවිතේ බය පහ වෙලා යනවා සදහටම. තැති ගැනීම පහ වෙලා යනවා. පිළිදි බලන්න දවසක් අරගෙන පොඩ්ඩක් කල්පනා කරන දවස් දෙකක් අරගෙන බලන්න තමන්ගේ හිත යට කරගෙන කොච්චර බය තැති ගැනීම ඇති වෙනවද? සමහර විට දරුවන්ගේ අනාගතය ගැන හිතලා, සමහර අවස්ථාවල තමන්ගේ අනාගතය ගැන හිතලා, තමන්ගේ එකට ඉන්න අයගේ ලෙඩ දුක් එහෙම නැත්නම් මරණයන් ගැන කල්පනා වෙලා, හෙට දවසේ කරන්න තියෙන දේවල් ගැන මතක් වෙලා, සමහර අවස්ථාවල අතීතයේ වෙච්ච වැරදි මතක් වෙලා, ඒ වගේ තමන්ගේ හිතට බිල බලන්න පින්නත්නි දවසකට වාර කීයක් නම් ওই හිතේ ගැහෙන ගතියක්, බයට පත්වන ගතියක්, තැති ගැන්වෙන ගතියක් තියෙනවද කියලා. ඉතින් ওই தත්ත්වය අපි හැමදාම අරගෙන යන්නද අපි කල්පනාව කියලා අපි බලන්න ඕනේ. ඕකෙන් අපිට නිදහස් වෙන්න ලැබුණොත් ආයේ කවදාවත් මගේ හිතේ තැති ගැනීමක්, බය ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා විශ්වසනීය මානසික අවබෝධයකට આવොත් එහෙම ඒ නිදහස කොච්චරක්ද? ඉතින් අන්න එහෙම නිදහසකට යන්න නම් මේ පඬිත විමර්ශක தත්තට යන්න නම් මෙන්න මේ කාරණා හතර අපි පුරුදු කරන්න ඕනේ. අපි බලමු පළවෙනි කාරණාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙලිසින්නම් යම් කිසි කෙනෙක් ධාතු කුසල වේද. මෙතන මේ අපි මේ වචන ඉස්සෙල්ලාම තේරුම් ගමු. ධාතු කුසල කියලා කියන්නේ පින්නත්නි දැන් ධාතු කියන එකේ අර්ථය තමයි සත්ත්ව පුද්ගල ආත්මත්වයෙන් තොරයි කියන එක. ඒකට අපි කියනවා ධාතු කියලා. සත්ත්ව පුද්ගල ආත්මත්වයෙන් තොර ස්වභාවයට කියනවා ධාතු කියලා. අන්නේ ධාතු පිළිබඳව කුසලයේ කියන දක්ෂතාවය කියන එක. දක්ෂතාවය ඇති කර ගන්න ඕනේ. අපිට ඔය ධාතු කියන වචනේ මේ ලෝකේ හොඳට ඇහිලා තියෙනනේ මේ ධර්මය හදාරද්දී. අන්න ඒ ධාතු කියන්නේ සත්ත්ව පුද්ගල ආත්මත්වයෙන් තොරයි කියන එක. අන්නේ සත්ත්ව පුද්ගල ආත්මත්වයෙන් තොර ස්වභාවයන් උණු මෙන්න මේ ධාතුන් පිළිබඳව අපි දක්ෂතාවය ඇති කර ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම දේශනා කරන්නේ අටලොස් ධාතු පිළිබඳවම කුසලතාවය ඇති කර ගන්න ඕනේ. දක්ෂතාවය ඇති කර ගන්න ඕනේ ශ්‍රාවකයා. අපි ඉස්සෙල්ලාම බලමු ඒ අටලොස් ධාතු මොනවද කියලා. ඊට පස්සේ අපි එකින් එක අපේ ජීවිතයට අරගෙන ගලපලා සාකච්ඡා කරමු. චක්කු ධාතු. ඊළඟට චක්කු ධාතුට අරමුණු වෙනවා රූප ධාතුව.
ඊළඟට ඒ චක්කු ධාතුවේ රූප ධාතුවේ අරමුණු වෙනකොට උපදිනවා චක්කු විඥාන ධාතු. තුනයි එතකොට. ඊළඟට සෝත ධාතු. ඊළඟට සෝත ධාතු වලට අරමුණු වෙනවා ශබ්ද ධාතු. ඊළඟට ඒ දෙක අරමුණු වීමත් එක්කම සෝත විඥාන ධාතු හට ගන්නවා. ඊළඟට ගාහන ධාතු. ඒ ගාහන ධාතු වලට අරමුණු වෙනවා ගන්ධ ධාතු. ඒ දෙකේ හමු වීමත් එක්ක ගාහන විඥාන ධාතු. එතකොට 9යි. ඊළඟට જીවහා ධාතු. જીවහා ධාතු වලට අරමුණු වෙනවා රස ධාතු. ඒ දෙකේ හමු වීමත් එක්කම જીවහා විඥාන ධාතු 12යි. ඊළඟට කාය ධාතු. ඒ කාය ධාතු වලට අරමුණු වෙන්නේ පොට්ටබ්බ ධාතු. ඒ දෙක අරමුණු වෙනවත් එක්කම එකතු වෙනවත් එක්කම කාය විඥාන ධාතු 15යි. මනෝ ධාතු. ඊළඟට මනෝ ධාතු වලට අරමුණු වෙන්නේ ධම්ම ධාතු. ඒ දෙක හමු වෙනවත් එක්ක මනෝ විඥාන ධාතු 18යි. තුනේ ගොඩවල් 6යි මෙතන. එතකොට ඔන්න ඔය 18 ගැන ශ්‍රාවකයා ධාතු කුසල වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම මේවායේ ස්වභාවය ගැන ශ්‍රාවකයා හොඳටම දැනගන්න ඕනේ. දැන් අපි වේලපයනු සඳහන් කළා වගේ මේවා ටිකක් අර තරහ ගැන කතා කරනවා වගේ, රාගය ගැන කතා කරනවා වගේ, ඊර්ෂ්‍යාව ගැන කතා කරනවා වගේ, අර ඒ කියන්නේ ආදරය ගැන කතා කරනවා වගේ, සීලය ගැන කතා කරනවා වගේ, ගුණවන්තකම් ගැන කතා කරනවා වගේ ටිකක් අපේ මනසට සමීප නෑ මේ කාරණා. අර බොහෝමයක් ඒවා අපි ජීවිතේ අත්දැකපු දේවල් කියද්දී අපිට ටිකක් ඒවා හොඳට දැනෙනවා. නමුත් මේ චක්කු ධාතු, රූප ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු එහෙම කියද්දී ටිකක් අපිට දුරස්ත බවක් දැනෙනවා. නමුත් මේවා අපි ජීවිතේට එකතු කරගත්තේ නැත්නම් මේවා හොඳට දැනගත්තේ නැත්නම් දැනගෙන මේවා ප්‍රායෝගික තලයකට අරන් ගියේ නැත්නම් අපිට සෝතාපන්න වෙන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඊට සෝතාපන්න ශ්‍රාවකයෙක් කියන්නේ ඉහළ බුද්ධි මට්ටමක් තියෙනවා ධර්මයේ සම්බන්ධව. ඉතින් අපි බලමු පින්නත් මේ පොඩ්ඩක් සාකච්ඡා කරලා දැන් ඉස්සෙල්ලම අපි ගමු චක්කු ධාතුව කියන්නේ මොකද්ද? චක්කු ධාතුව කියලා කියන්නේ අපිට මේ වෙලාවෙත් පින්නතුන්ට අපිට මේ ලෝකෙ මොන හරි දෙයක් පේනවා. අන්නේ පේන දේ අපි තුපිනදී කණ්ණාඩියක් තියෙනවා කියලා. කණ්ණාඩියක් ඉස්සරහට ගියාට පස්සේ කණ්ණාඩියේ අපේ රූපය වැටෙනවනේ. ඒ කණ්ණාඩියේ අපේ රූපය පහළ වෙන ගතියක් තියෙනවනේ. අන්න ඒ වගේ එකක් තමයි චක්කු ධාතුව කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ඇහි තියෙනවා උකුණු හිසක් තරම් සියුම්, ඊටාම සියුම් උකුණු හිසක් තරම් ඊටාම සියුම් රූප කලාප වගේක්. රූප පිණ්ඩයක් උකුණු හිසකටත් වඩා පුංචි. එතකොට අන්නේ ඒ සියුම් රූප පිණ්ඩයට කියනවා චක්කු ප්‍රසාදය කියලා. අන්නේ චක්කු ප්‍රසාදයේ රූප නිකන් කැඩපතක වගේ පහළ වෙනවා. රූප ඡායා ඒකේ වැටෙනවා. ඒ රූප ඡායා වැටෙනේ චක්කු ඒ රූප කලාපයට කියනවා, ඒ රූප කලාප මිටියට කියනවා, පිණ්ඩයට කියනවා චක්කු ධාතු කියලා. ඒක උකුණු හිසක් තරම් පුංචි එකක්. ඒක හැදලා තියෙන සතර මහා ධාතු වලින්. පඨවි ධාතුවෙන්, ආපෝ ධාතුවෙන්, තේජෝ ධාතුවෙන්, වායු ධාතුවෙන්. ඊළඟට මේකේ පහළ වෙන්නේ අපට පේන රූපයක්නේ. අන්නේ රූපයට කියන රූප ධාතුව කියලා. එතන තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායු කියන සතර මහා ධාතුන්ගේ සකස් වෙච්ච ධාතු පිණ්ඩයක්. ඒකේ වර්ණ සටහන විතරක් අපට ඇහැට පේනවා. මේ බාහිර ලෝකයේ ගත්තට පස්සේ අපට ඇහැට ඒ බාහිර ලෝකයේ රූපවල වර්ණ සටහන විතරයි අරමුණු වෙන්නේ, පේන්නේ. එතකොට මෙන්න මේ චක්කු ධාතුව කියන අර බාහිර රූප කැඩපතක පහළ වෙනවා වගේ පහළ වෙනේ ප්‍රසාද රූපයත් ඊළඟට බාහිර අපේ ඇහැට පේන ඒ රූප ධාතුවත් ඊළඟට ඒ දෙක හමු වෙනවත් එක්කම අපට ඒ රූපය දැකීම කියන හිත පහළ වෙනවා. ඒකට කියනවා චක්කු විඥාන ධාතු කියලා. මෙන්න මේ තුන පිළිබඳව අපි වෙන වෙනම ප්‍රකට කරගන්න ඕනේ. දැන් අපි හිතුව මෙහෙම පිනතු හිතන්න හොඳට මේ ලුණු දාලා, ගොරක දාලා, මිරිස් දාලා සකස් කරපු හොඳ මේ හොදි ව්‍යංජනයක් තියෙනවා. දැන් අපි කාට හරි කියනවා මේකේ ලුණු බලන්න කියලා.
දැන් මේකේ මිරිසුත් තියෙනවා, ඇඹුලුත් තියෙනවා, සියඹල එහෙමත් දාලා, ගොරකක් දාලා ඊළඟට ලුණුත් දාලා මේ කිරිත් දාපු එකක් මේක. මේක හොඳට හදලා තියෙන්නේ. හොඳට මේ ලිපේ තියලා සකස් කරපු එකක්. දැන් අපි කෙනෙකුට කියනවා මේ ඕකේ ලුණු චුට්ටක් බලන්න. එතකොට මෙයා මොකද කරන්නේ? ඒක දිවට අරගෙන ලුණු ප්‍රකට කරගන්නවා. එතකොට අඩු හරි වැඩි හරි කියලා කියනවා. අපි ආපහු කියනවා තව ටිකක් අරගෙන පොඩ්ඩක් ඇඹුලුත් තියෙනවද කියලා බලන්න. එතකොට මේ ඇඹුල් ගතිය ප්‍රකට කරගන්නවා. අපි කියනවා තව ටිකක් අරගෙන පොඩ්ඩක් මිරිස් රසය එහෙම පොඩ්ඩක් බලන්න වෙන වෙනම. එතකොට මෙයා තව ටිකක් දිවට අරගෙන මිරිස් රසය ප්‍රකට කරගන්න හදනවා. ඇත්තටම අපිට ඒක කරන්න බැරිද? අර හොද්දේ අපි දුන් කිරි හොද්දක් හරි මොනවා හරි කියලා. ඒ හොද්දේ අර හැමදේම තිබ්බනේ ලුණු රසෙත් තිබ්බා ඊළඟට ගොරක ඇඹුල් රසෙත් තිබ්බා ඊළඟට මිරිස් රසෙත් තිබ්බයි හැමදේම තිබ්බා. හැබැයි අපි දිවට අරගෙන ඉස්සෙල්ලාම ප්‍රකට කරගත්තේ ඇඹුල් රසය. ඊට පස්සේ අපි අවධානය යොමු කළේ ලුණු රසයට. ඊට පස්සේ අපි අවධානය යොමු කළේ මිරිස් රසයට. අන්න ඒ වගේ එතන තියෙන කුසලතාවයක්. දැන් පුංචි දරුවෙකුට එහෙම කිව්වොත් ඔය දේ පුංචි දරුවට තේරෙන්නේ නැහැ. නදරුවෙකුට කිව්වොත් එහෙම ලුණු රස බලන්න කියලා එයාට තේරෙන්නේ නැහැ. අනේ තේරෙන්නේ නැහැ අම්මේ කියලා එහෙම කියනවා. හැබැයි ටිකක් නුවණ තියෙන කෙනෙකුට කිව්වොත් එයාට මෙන්න මේ කිරිහොද්දේ තියෙන මේ රසවල් ටික වෙන් කළ ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි ධාතු කුසලතාවය කියන්නේ. ඒ කියන්නේ චක්කු ප්‍රසාදයේ හිත පිහිටුවාගෙන චක්කු ප්‍රසාදයේ තියෙන ඒ පඨවි ආදී ආපෝ ආදී තේජෝ ආදී වායෝ ආදී අන්නේ ධාතු ස්වභාවයන් ප්‍රකට කර ගන්න ඕන අපි. ඊළඟට බාහිර ඇහැට පේන රූප තියෙනවා වර්ණ ධාතුව. අන්නේ වර්ණ ධාතුව අපි ප්‍රකට කර ගන්න ඕනේ. ඒ කියන්නේ භාවනාවේදී ඒ කොටස් අරමුණු කර කර නුවණින් දැකීම මේ කියන්නේ. ඊළඟට චක්කු විඥාන ධාතුව ප්‍රකට කර ගන්න ඕනේ. එහෙම ප්‍රකට කරගනිමින් දැන් ඉස්සෙල්ලා මේව ගැන දැනගන්නවා ඊට පස්සේ මේව ප්‍රකට කරගනිමින් මොකද කරන්න ඕනේ පින්වත්නි? දැන් පින්නතුන්ට මතකද ආසිවිසෝපම සූත්‍රය? ආසිවිසෝපම සූත්‍රයේ තියෙනවා ඔන්න යම්කිසි පුරුෂයෙකුට යම්කිසි කෙනෙක් සර්පය 4 දෙනෙක් බාර දෙනවා. ඒ සර්පය 4 දෙනා බාර දීලා සඳහන් කරනවා කලින් කලට මේ සර්පය 4 දෙනා නැගිටවන්නත් ඕන. කලින් කලට මේ සර්පය 4 දෙනා නාවන්නත් ඕන. කියන්නේ එකම වෙලාවට නෙවෙයි මෙයාලා නාවන්න ඕන. ඒ කලින් කලට නාවන්න ඕන. කලින් කලට අවදි කරවන්න ඕන. ඊළඟට මේ සර්පය 4 දෙනාට කලින් කලට කණ්ඩ බොණ්ඩ දෙන්නත් ඕන. ඊළඟට මේ සර්පය 4 දෙනා කලින් කලට නිදියවන්නත් ඕන. නිදි කරවන්න ඕන. හැබැයි කියනවා මෙයාලට පොඩ්ඩ වැරදුනොත් ඔයාලට දෂ්ට කරනවා. දෂ්ට කළා ඔයාලට මරණාසන්න දුකක් හරි මාරාන්තික දුකම හරි දෙන්න පුළුවන්. එහෙම කියලා සර්පය 4 දෙනා මෙයාට බාර දෙනවා. දැන් මෙයා මොකද කරන්න ඕනේ? මේ සර්පයෝ වෙලාවට ඒ සර්පයන් අවශ්‍ය වෙලාවට නැගිටවන්න ඕනේ, කණ්ඩ බොණ්ඩ දෙන්න ඕනේ, නාවන්න ඕනේ, සතප්පවන්න ඕනේ. ඉතින් මේ පින්නතුන් හිතන්න ඒක කොච්චර ප්‍රායෝගිකව දුක් උපද්දවන දෙයක්ද? අන්නේ සර්පයෝ 4 දෙනා වගේ තමයි මේ චක්කු ධාතුව සකස් වෙලා තියෙන සතර මහා භූතයෝ කියන්නේ. වර්ණ ධාතුව සකස් වෙලා තියෙන ඒ ඇහැට පේන රූපය සකස් වෙලා තියෙන රූප ධාතුව කියන ඒ සතර මහා භූතයෙන් සකස් වෙලා තියෙන රූප ධාතුව. ඊළඟට සෝත ධාතුව ගත්තොත් ඒ කියන්නේ කනේ තියෙන සෝත ප්‍රසාදය. එතන තියෙන්නේ සතර මහා ධාතුන්ගේ සකස් වෙච්ච එක. ඊළඟට ඒකට හැෙන ශබ්ද ධාතුව තුලත් එතන තියෙන්නේ රූප ස්වභාවයක්. එතකොට මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් අරගෙන මෙන්න මේ සර්පය 4 දෙනෙක් නඩත්තු කරන කෙනාට නඩත්තු කිරීම හරියට කරගන්න බැරි වෙනකොට දුක් ඇති වෙන්නේ යම්සේද? අන්න ඒ වගේ මේ චක්කු ප්‍රසාද රූපාදිය නඩත්තු කිරීමේ වෙහෙස හොඳට මනසිකාර කරන්න ඕනේ. ඒ කියන්නේ දුක්ඛ ලක්ෂණය හොඳට මතු කරලා ගන්න ඕනේ. ඊළඟට බාහිර රූප ධාතු ආදිය පවත්වාගෙන යෑමේ දුක දකින්න ඕනේ. අපි ඕක දැන් සම්මුතිය පිහිටලා එහෙම ගත්තොත් එහෙම සම්මුතිය පරමාර්ථයට යන්නේ නැතුව සම්මුතිය පිහිටලා එහෙම පොඩ්ඩක් ඕදිහා බැලුවොත් දැන් මේ ඇහැ කියන එක
අරගෙන ඒක පවත්වාගෙන යෑමේ දුක අපට හොඳට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක පොඩ්ඩ මෙහෙ යනකොට දුක් උපද්දවන ස්වභාවයක් තියෙනවා. ඒ වගේ බාහිර අපට අරමුණු වෙනේ රූප පවත්වාගෙන යෑමේ ලොකු වෙහසක් තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට අපි ඒක හොඳට මතු කර ගන්න ඕනේ. ඊළඟ චක්කු විඥාන ධාතුව. ඒ චක්කු විඥාන ධාතුව කියන්නේත් ඒ විඥානය කියන්නේ දුක්ඛ ලක්ෂණයටම අයිති ධර්මයක්. එතකොට අන්න ඒ විදිහට අර කිරි හොද්දක තියෙන ඇඹුල් රසය ඊළඟට මිරිස් රසය ලුණු රසය වෙන වෙනම ගෝචර කරගන්නවා වගේ මේ චක්කු ධාතුව අරගෙන ඒකේ තියෙන දුක් උපදවන ස්වභාවය ඊළඟට රූප ධාතුවේ තියෙන දුක් උපදවන ස්වභාවය ඊළඟ චක්කු විඥාන ධාතුවේ තියෙන දුක්ඛ ලක්ෂණය මේකට හොඳ සූත්‍ර දේශනාවක් තියෙනවා සමුද්ද කියලා. බුදුන් වහන්සේ දේශනා කරනවා මේ චක්කු ප්‍රසාදය කියන්නේ හරියට සමුද්‍රයක් වගේ. ඒ සමුද්‍රයට මොනතරම් ආරම්මනාවක් ඇතිවීමක් නැහැ. ඊළඟට සඳහන් කරන මේ සමුද්‍රය නම් වූ මේ ප්‍රසාදයේහි නැගෙන රළ වගේ කියන රූප ධාතුව. ඊළඟට සඳහන් කරනවා මේ චක්කු ප්‍රසාදයේ කියන මේ සමුද්‍රය ඇසුරු කරගෙන හටගන්න දිය සුලි වගේ කියනවා මේ විඥාන ධාතුව සකස් වීමත් එක්ක උපදින රාග දේශ මොහ ආදී කෙලෙස් ධර්මයෝ. එහෙමයි සමුද්ද කියන සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන. ඒ කියන්නේ චක්කු ප්‍රසාදයේ කියන මේ අපි සාමාන්‍ය ඇහැ කියලා කියන ඒක සමුද්‍රය නම් ඒකට එන ඒකේ නැගෙන රැලි වගේ කියනවා බාහිර රූප වේගයන් ඇවිල්ලා ඇහි පතිත වීම. ඊළඟට ඒකේ සකස් වෙන දියසුලි වගේ කියනවා ඒ රූප දැකීමත් එක්ක උපදින රාග දේශ මොහ ආදී කෙලෙස් ධර්ම. අන්න ඒ වගේම දකින්න කියනවා සෝත ධාතුව. ඊළඟට සෝත ධාතුවට අරමුණු වෙන ශබ්ද ධාතුව. ඊළඟට ඒ දෙක හේතු වෙලා උපදින සෝත විඥාන ධාතුව. ඉතින් මෙන්න මේ විදියට සමුද්ද සූත්‍රයේ විග්‍රහ කරනවා චක්සු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු ආදී වශයෙන් මේ සත්ත්ව පුද්ගලාත්මත්වයෙන් තොර මෙන්න මේ ධාතු ස්වභාවයන් ඇසුරු කරගෙන උපදින දුක්ඛ ලක්ෂණය. ඊළඟට විශේෂයෙන්ම අපිට මෙතන තව එකක් මත් කර ගන්න පුළුවන් පින්නත් මේවායේ තියෙන අනිත්‍ය ස්වභාවය. චක්සු ධාතුවේ තියෙන ඇතිවීම නැතිවීම චක්ෂු විඥාන ධාතුවේ තියෙන ඇතිවීම නැතිවීම ඊළඟට චක්ෂු ධාතුවේ අරමුණ රූප ධාතුවේ තියෙන ඇතිවීම නැතිවීම ඊළඟට අනාත්ම ස්වභාවය. අනාත්ම ස්වභාවය කියන්නේ සත්ත්ව පුද්ගලාත්මත්වයෙන් තොර ස්වභාවය හොඳට මෙන්න මේ 18ේම මතු කර ගන්න ඕනේ. අන්නේ 18 මේ මතු කර ගන්න ස්වභාවයට කියනවා ධාතු කුසල කියලා. එතකොට පින්නත් මේවා අපි අරගෙන දැන් ඔය විසුද්ධි මාර්ගයේ ලස්සන උපමා තුනක් තියෙනවා. උක්පැණි ගන්න යම් කිසි කෙනෙකුට අවශ්‍ය වුණොත් ඒ උක්පැණි සඳහා අවශ්‍ය දඬු අරගෙන ඇවිල්ලා දඬු කපලා දෙසරයක් තුන්සරයක් මිරිකුවාට උක්පැණි එන්නේ නැහැ. මෙයා මොකද කරන්න ඕන නැවත උක් දඬු මිරික පැණි ගන්න උත්සාහ කරන්න ඕනේ. අන්න ඒ වගේ කියනවා මෙන්න මේ අටලොස් ධාතු ආදී විදර්ශනා කරද්දී මේක දවසක් කරලා දෙකක් කරලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. මේවා කරුණු හොය මොකද කරන්න ඕනේ? දිගින් දිගට ප්‍රතිඵල ලැබෙනකම් ප්‍රතිඵලයේ තමයි මේව ගැන තියෙන තණ්හා දෘෂ්ටි මාන දුරු වීම. ඊළඟට තියෙනවා සඳහන් කරලා තල පිටි අරගෙන තල තෙල් හදන්න උත්සාහ කරන අය තල තෙල් ගන්න උත්සාහ කරන අය එයාලත් එක සැරයක් දෙසරයක් තුන් සැරයක් මේ තල පිටි මිරිකලා තද කරලා නවතින්නේ නැහැ. මේක නැවත කරනවා ඒ අවශ්‍ය තල තෙල් ලබා ගන්න. අන්න ඒ වගේ කියන මේ අටලොස් ධාතු ආදී විදර්ශනා මානසිකාර එක සැරයක් දෙසරයක් කරලා හරියන්නේ නැහැ කියනවා. ඊළඟට සඳහන් කරනවා කැඩපතක් ඉස්සරහට ගියාට පස්සේ මූණ පේන්නේ නැත්තම් පිහිද මූණ මතු කරගන්න උත්සාහ කරනවා. අර කැඩපත රෙදි කඩකින් පිහිද තමන්ගේ මුහුණේ ස්වභාවය මතු කරගන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ කියනවා මේ අටලොස් ධාතු විදර්ශනාවේදී එක සැරයක් දෙසරයක් මේක කරා කියලා තමන් බලාපොරොත්තු වෙන පාරිශුද්ධ භාවය උපදින්නේ නැහැ. තණ්හා දෘෂ්ටි මාන ආදී දුරු කරලා.
ඒ නිසා මේක නැවත දිගින් දිගට කරන්න ඕනේ. එතකොට තමයි විශේෂයෙන් පින්නත් මේ ධාතු විශේෂෙහි තියෙන සත්ත්ව පුද්ගල ආත්මාදී සංකල්ප දුර වෙලා ඒ කියන්නේ ඊට පස්සේ මේක දැනෙන්නේ අපිට මෙන්න මෙහෙමයි. රූකඩයක් තියෙනවා. දැන් මේ රූකඩේ අපි හිතමු නටන ගයන නටන ඒ වගේ එකක් කියලා. එතකොට මෙයා මොකද කරන්නේ? එක වෙලාවකට එක පැත්තකට යනවා. කකුල් තව පැත්තකට යනවා. කට එක විදිහකට හෙලෙනවා. ඔළුව අනිත් පැත්තට හැරෙනවා. ඒ වගේ රූකඩයක් ගත්තට පස්සේ අර විවිධ පැති වලින් එන අදින සොලවන නූල් වලට අනුකූලව මෙයා හැමතිස්සෙම සැකසීමක් තියෙනවා. හොඳට ඒ රූකඩ උපමාව තේරුම් ගන්න පින්නත් අර ඒ දැන් අත් දෙක පැත්තේ නූල් දෙකේ ස්වභාවය අනුව අත් දෙක නැට වෙනවා. කකුල් දෙකට ඇදලා තියෙන නූල් දෙක අනුව කකුල් දෙක නැට වෙනවා. හිසට ඊළඟ මුවට පවා සමහර රූකඩවල කටත් සෙලවෙනවා. ඒ නූල් වලට අනුකූලව මේක සැකසන සැකසීම දිහා බලලා බැලුවම අන්න ඒ වගේ දෙයක් තමයි අපේ මේ ජීවිතෙත් වෙන්නේ. දැන් චක්සු ධාතුව කියන එකට රූපාරම්මන එහෙම නැත්නම් රූප ධාතු ගෝචර වෙනකොට චක්කු විඤ්ඤාණ හට ගන්නවා. ඒ කියන්නේ අර ඒක එක පැත්තක නූලක් වගේ. ඊළඟට සෝත ධාතුවට ශබ්ද ධාතු ගෝචර වෙනකොට සෝත විඤ්ඤාණ ධාතු හට ගන්නවා. තවත් පැත්තක නූලක් වගේ. ඊළඟට මේ ගාහන ධාතුවට නහයේ ඒ කියන්නේ ඒ ගාහන ධාතුවට ගන්ධ ධාතුව ගෝචර වෙනකොට ගාහන විඤ්ඤාණ සිත් පහළ වෙනවා. තව නූලක් වගේ. ඒ වගේ දිවෙන් තව නූලක් වගේ. ඊළඟට කය ඇසුරු කරගෙන තව නූලක් වගේ. ඊළඟට මනස ඇසුරු කරගෙන ධම්ම ධාතු ගෝචර වෙනකොට මනෝ විඤ්ඤාණ ධාතු හට ගන්නවා. එතකොට නූල් 6කින් අර හැමතිස්සෙම එක එක අතට හැඩ ගැහෙන රූකඩයක් වගේ තමයි අපේ මේ පංචස්කන්ධය. බලන්න පොඩ්ඩක් මෙහෙම වෙන්නේ නැද්ද කියලා. දැන් අපි හිතමු තරුණ දරුවෙක් ගෙදර පුටුවක් උඩ වාඩිලා ඉන්නවා කියලා. එකපාරට මේ දරුවාට දුරකථන නාදයක් ඇහෙනවා. එතකොට මොකද වෙන්නේ? දුරකථන නාදි පැත්තට මෙයා තල්ලුල යනවා. නිකන් ඒ පැත්තට නූල ඒ ශබ්ද ධාතුව හේතුල ඒ පැත්තට ඒ නූලෙන් ඇද්දා වගේ. ඒ කතා කර කර ඉන්න අතරේ මෙයා අපි හිතමු ඇවිදිනවා කියලා. එතකොට ඔන්න තවත් විදිහකට සැකසීමක්. ඊළඟට අපි හිතමු ඒක තියෙනවත් එක්ක මෙයාට කැම ගන්න ඕන කියලා අදහසක් ආවා කියලා. එතකොට අන්න ඒ රස ධාතු අරමුණු කරගෙන ඒ පැත්තට කය තල් වෙලා යනවා. ඒක මෙයාට කැම්පි ගන්න අතර ගත්ත ගමන් රූපවාහිනිය බලන්න ඕන කියලා හිතමු. එතකොට මෙයා රූපවාහිනිය පැත්තට ගිහිල්ලා රූපවාහිනිය ක්‍රියාත්මක කරගෙන එක පැත්තකින් අර මුව හෙලවෙන අතරේ අනිත් පැත්තෙන් නැස් හෙලවෙනවා. ඒ වගේ අන්න ඒ වගේ උදේ ඉඳලා රෑ වෙනකම්ම අපේ මේ ජීවිතේ රූකඩයක් වගේ නැට වෙනවා. ඒක නැට වෙනවා කියලා අපට අවබෝධ වෙන්න ඕන. අපි මේක නට වෙනව නෙමෙයි, මේක නැට වෙන දෙයක්. ඒ ඇහැට අරමුණු වෙන දේවල්, කනට අරමුණු වෙන දේවල්, නාසයට අරමුණු වෙන දේවල්, කයට අරමුණු වෙන දේවල් සහ හිතට අරමුණු වෙන දේවල් වලට අනුකූලව මේ පංචස්කන්ධ ධර්මය රූකඩේ වගේ නැට වෙනවා. නැට වෙනවා කියලා අපිට එහෙම අවබෝධයක් ඇති වෙන්නේ මේ ධාතු කුසලතාවය හොඳට වර්ධනය කරගෙන ඉස්සරහට යද්දී. ධාතු කුසලතාවය හොඳට එකින් එකට අරගෙන මේ වෙන ක්‍රියාකාරීත්වය හොඳට මනසිකාර කර කර යන කෙනාට අවසානයේ දැනෙනවා මේක එක අතර නැට වෙන රූකඩයක් වගේ. يعني මේක ආත්මයක් විසින් හසුරවනව නෙවෙයි, අරමුණු වලට අනුකූලව හිතේ තියෙන විවිධ අවිද්‍යා තණ්හාදී ක්‍රම ස්වභාවයන්ට අනුකූලව මේක හැමතිස්සෙම නැට වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් තරහ වගේ හැඟීමක් ගත්තොත් දැන් කෙනෙක් අපි දන්නවා දැන් අපේ පිනතුන් කවදාවත් තරහ ගන්න කැමති අය නෙවෙයි. තරහේ ආදීන හොඳට දන්නවා මේක හොඳ දෙයක් නෙවෙයි කියලාත් දන්නවා. නමුත් බලන්න මේ ලෝකයේ තුල කටයුතු කරද්දී සමහර අවස්ථාවල සමහර අයගේ නපුරු වචන හමුවේ, සමහර විෂම වචන හමුවේ, සමහර අසාධාරණ වචන හමුවේ, සමහර යාළගේ පරුෂ වචන හමුවේ මොකද වෙන්නේ? Taman එකපාරටම Tamanගේ ඇතුළාන්තයේ අර ඒ ශබ්ද ධාතුවයි ඊළඟට සෝත ධාතුවයි ඊළඟට සෝත විඤ්ඤාණ ධාතුවයි ඒ එක්කම අර සාගරයේ සුලි හට ගන්නවා වගේ ඇතුළාන්තයේ දේශගින් නැති වෙලා බලන්න ඊට අනුකූලව Tamanට ඒ කියන්නේ තරහ ඇති කරගන්නව නෙවෙයි, තරහ ඇති වුණා, ඇති වෙනවා. ඊට අනුකූලව මොකද්ද වෙලා යනවා. හරියට රූකඩේ නැට වෙනවා වගේ. අන්න ඒ වගේ රාග හිතක් හටගත්තත් එහෙමයි. අවසානයේදී මොනවා වුණාද කියලා තමවත් දන්නේ නැහැ. යන්නේ ඒ රාගෙට අනුව නැට වෙලා.
අන්න ඒ වගේ මේ යමෙකුට හොඳට හිතලා බැලුවොත් මේ ආයතන මේ චක්කු සෝත ගාහන જીවහා කාය මන කියන මෙන්න මේ ධාතුන්ට මේ ප්‍රසාද රූපයන්ට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මාදී ඒ ධාතු ස්වභාවයන්ට අනුකූලව උපදින චක්කු විඥානාදී හේතුල උපදින ස්පර්ශ වේදනා සංඥා සංඛාරාදී හේතු වෙලා මේක රූකඩයක් වගේ ඉපදුණු වෙලේ ඉඳලා මරණකම්ම නට නට ඉඳලා තමයි නැටි නැටි ඉඳලා තමයි මරණයටපත් වෙන්නේ. ආපෝ කොහේ හරි ගිහිල්ලා විඥානය පහළ වුණාට පස්සේ ආපෝ පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට සත්ත්ව පුද්ගල ආත්මත්වයෙන් තොර සැකසීමක් මෙතන තියෙනවා කියලා මේ ධාතු කුසලතාවයේ තුල අටලොස් ධාතු කුසලතාවයේ තුල අපි මතු කර ගන්න ඕනේ. ඊළඟට බුදුන් වහන්සේගෙන් අහනවා ආනන්දයන් වහන්සේ ඒ භාගතුන් වහන්සේ ධාතු කුසලතාවය ඇති කර ගන්න තවත් ක්‍රමයක් තියෙනවද කියලා. එතකොට දේශනා කරනවා පින්වත් ආනන්ද තව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි කියනවා ධාතු ස්වභාවය 6කට බෙදා ගන්න කියනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. එතන පඨවි ධාතු කියන්නේ තද ගතිය, ආපෝ ධාතු කියන්නේ වැగిරෙන ගතිය, තේජෝ ධාතු කියන්නේ උණුසුම, සීතල වගේ ස්වභාවයන්. ඊළඟ වායෝ ධාතුව කියන්නේ පුම්බන සොලවන ස්වභාවය. කියන්නේ වාතය සුළඟ. ආකාශ ධාතුව කියලා කියන්නේ බුදුන් වහන්සේ දේශනා කළේ සතිපට්ඨාන දේශනා හැම ගත්තොත් එහෙම ධාතු මනසිකාර පබ්බවල එහෙම උගන්වලා තියෙන්නේ. දැන් කන් සිදුර ආකාශ ධාතුවක්. ඊළඟට නාස් සිදුර ආකාශ ධාතුවක්. ඒ වගේ දැන් අපි හිතමු දැන් ගෙයක් හැදුවා කියලා පින්නති ගෙයක් හැදුවට පස්සේ අපි හිතමු දැන් කාමර වෙන් කරනවා. එතකොට මේ කාමර වෙන් කරනවා කියන්නේ මේ ආකාශය තුල අපි හතර පැත්තකින් ගැඩොල් උඩහට යවනවා. උඩහට මේ පෙළ ගස්ස ගැඩොල් බඳිනවා. එතකොට මේ මැද තියෙන අවකාශය ආකාශ ධාතුව. එතකොට අන්න ඒ කියන්නේ අපි ඒ ආකාශ ධාතුවත් ආත්ම කරගන්නවා. දැන් බලන්න අපි දැන් මගේ කාමරේ කියද්දි ඒ කාමරේ තියෙන බිත්ති හතර විතරක් නෙවෙයි මගේ කරගන්නේ. ඒ බිත්ති හතර ඇතුලේ තියෙන අවකාශයත් එක්ක තමයි අපි මගේ කියන්නේ. ඒ වගේ මගේ ගේ කියද්දි අර බිත්ති ටික විතරක් නෙවෙයි බිත්ති ටිකත් එක්ක අර ඇතුලේ තියෙන අවකාශයත් එක්ක කියන්නේ මේ ආකාශ ධාතුවත් ආත්ම කරගන්න ගතියක් තියෙනවා. මම මගේ කරගන්න ගතියක් තියෙනවා. ඉතින් ඒකත් මේ විදර්ශනාට ගන්න කියන්නේ. ඊළඟට විඥාන ධාතුව. චක්කු සෝත ගාන જીවහා කාය මන ආදී වශයෙන්. ඉතින් විශේෂයෙන්ම මේ විඥානය ගැන පොඩ්ඩක් සිහිපත් කරන්න ඕනේ පින්නදී. දැන් විඥානය කියන්නේ දැන ගැනීම කියන එක. රූප දැනගන්නා හිත චක්කු විඥානය. ශබ්ද දැනගන්නා හිත සෝත විඥානය. ගන්ධ දැනගන්නා හිත ගාන විඥානය. රස දැනගන්නා හිත જીවහා විඥානය. ඊළඟට පහස දැනගන්නා හිත කාය විඥානය. ඊළඟට සිතුවිලි දැනගන්නා සිත මනෝ විඥානය. ඒ කියන්නේ දැන් ආදරය කියන සිතුවිල්ල උපදිනකොට ඒ සිතුවිල්ල අපට දැනෙන්නේ මොකක් නිසාද? මනෝ විඥානය නිසා. තරහ අපට ඇති වෙනකොට ඒක අපට දැවීමක්, තැවීමක්, පිච්චීමක් විදිහට දැනෙන්නේ මනෝ විඥානය නිසා. රාගයක් උපදිනකොට ඒක දැවීම සහගතව දැනෙන්නේ මනෝ විඥානය නිසා. ඒ කියන්නේ රූප දැනගන්නේ චක්කු විඥාණයෙන්නේ. ශබ්ද දැනගන්නේ සෝත විඥාණයෙන්නේ. අන්න ඒ වගේ තමයි සිතුවිලි දැනගන්නේ අපි මනෝ විඥාණයෙන්. ඊළඟ විශේෂයෙන්ම දැන් මෙතන තව දෙයක් සිහිපත් කරන්න ඕන. දැන් කාය පොට්ටබ්බය ගැන කතා කරද්දී. කාය පොට්ටබ්බය ගැන කතා කරද්දී විශේෂ කාරණාවක් කියන්න තියෙනවා. දැන් කයට ස්පර්ශ වෙන්නේ ධාතු තුනයි. එකක් පඨවි ධාතුව, අනිත් එක වායෝ ධාතුව, අනිත් එක තේජෝ ධාතුව. ආපෝ ධාතුව කයට ස්පර්ශ වෙන්නේ නැහැ. ඒකත් විශේෂයෙන්ම කියන්න ඕනේ. කලින් අටලොස් ධාතු වලදී අපට සිහිපත් කරන්න තිබ්බ එකක්. ඒක විශේෂ කාරණාවක්. කයට ස්පර්ශ වෙන්නේ පඨවි ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත් විතරයි. ආපෝ ධාතුව කයට ස්පර්ශ වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා දැන් මේ විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන වශයෙන් ධාතු කුසලතාවය තවත් ආකාරයකට ඇති කරගත්තා. ඊළඟට ඇති කරගන්න කියනවා සුඛ ධාතු, දුක්ඛ ධාතු, සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු, උපේක්ෂා ධාතු, අවිද්‍යා ධාතු. තව 6 ආකාරයකට ධාතු කුසලතාවය ඇති කරගන්න කියනවා.
ඒ කියන්නේ පින්නති සුඛ ධාතු දුක්ඛ ධාතු කියන්නේ කායිකව ඇතිවෙන සැපයන් සහ දුක්ඛ ස්වභාවයන්. දැන් කයට පටවි ස්වභාවය නැත්නම් ගොරෝසු ස්වභාවය දැනෙනකොට සමහර අවස්ථාවල සැප ඇති වෙනවා. කයට පටවි ස්වභාවය මුදු මොලොක් විදිහට දැනෙනකොට දැන් කයට ගොරෝසු ස්වභාවයක් දැනෙනකොට දුක් වේදනා ඇති වෙනවා, දුක් ඇති වෙනවා. ඊළඟ කයට පටවි ධාතුව මුදු මොලොක් විදිහට දැනෙනකොට ස්පර්ශ වෙනකොට සැප වේදනා ඇති වෙනවා. ඊළඟට කයට අපි හිතමු තේජෝ ධාතුව උණුසුම් වශයෙන් දැනෙනකොට දුක් වේදනා. ඊළඟට අපි හිතමු සීතල වශයෙන් දැනෙනකොට සැප වේදනා. ඊළඟට වායෝ ධාතුවත් එහෙමයි. වායෝ ධාතුවත් ඒ ස්පර්ශ වෙනකොට එක්කෝ සැප වෙන්න පුළුවන්, එක්කෝ දුක් වේදනා වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ විදිහට සුඛ ධාතු දුක්ඛ ධාතු කියන්නේ කායිකව අපි අත්දකින ධර්ම ස්වභාවයන් දෙකක්. ඊළඟට තියෙන සෝමනස්ස ධාතු සහ දෝමනස්ස ධාතු. ඒ දෙකම අපි අත්දකින්නේ මානසිකව. සෝමනස්ස සහගත සහ දෝමනස්ස සහගතව. ඊළඟට මේ දෙකටම අයිති නැති ධාතු උපේක්ෂා. ඊළඟට අවිද්‍යා ධාතු. අවිද්‍යා ධාතු කියන්නේ සංස්කාර ධර්ම. ඒ කියන්නේ අවිද්‍යා ධාතුව කියන්නේ පින්නත්නි ළඟ තියෙන සත්‍ය නොපෙන්වන හැඟීම. දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ චක්සු ධාතු, රූප ධාතු කියලා. දැන් චක්සු ධාතුවේ අනිත්‍ය ස්වභාවය මේ මොහොතේ තියෙනවානේ. ඊළඟට සෝත ධාතුවේ අනිත්‍ය ස්වභාවය මේ මොහොතේ තියෙනවානේ. ගාහන ධාතුවේ අනිත්‍ය ස්වභාවය මේ මොහොතේ තියෙනවානේ. මේවට ගෝචරණ රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු වල අනිත්‍ය ස්වභාවය මේ මොහොතේ තියෙනවානේ. ඒවයි දුක්ඛ ස්වභාවය මේ මොහොතේ තියෙනනේ. අනාත්ම බව මේ මොහොතේ තියෙනනේ. අන්න ඒවා අපට වහන්නේ අවිද්‍යා ධාතුව තුළින්. يعني මේ මොහොතේ තියෙන ඇත්ත අපට ප්‍රකට කරවන්නේ නිකන් අන්ධ වෙලා වගේ. අන්න ඒකට කියනවා අවිද්‍යාව. කියන්නේ මෙතන මේ එතකොට මේ ධාතු කියන්නේ ස්පර්ශයේ හේතු කරගෙන සුඛයක් උපදිනවා. හැබැයි ඒක සත්පුද්ගලාත්මත්වයෙන් තොරයි. එතකොට දුකක් උපදිනකොට ඒක සත්පුද්ගලාත්මත්වයෙන් තොරයි. ඒකයි මේ ධාතු කියන්නේ. මානසිකත්වයේ තුර දෝමනසයක් උපදිනකොට සත්පුද්ගලාත්මත්වයෙන් තොරයි. ඒකයි දෝමනස ධාතු කියන්නේ. සෝමනසක් උපදිනකොට සෝමනස ධාතු කියන්නේ සෝමනසක් උපදිනවා. සෝමනස නැහැ කියන්නේ නැහැ. නමුත් ඒක සත්පුද්ගලාත්මත්වයෙන් තොරයි. ඒ වගේ අවිද්‍යාව උනත් එහෙමයි. අවිද්‍යාව කියන්නේ ආත්මත්වයෙන් තොර දෙයක්. දැන් අපි සමහර අයගේ මෝඩකම් දකිනවා. ඒ මෝඩකමට අපි මොකද කරන්නේ? ආත්මත්වයේ ගලපනවා. ආත්මත්වයේ ගලපලා අපි කියනවා මෝඩයා කියලා. එහෙමනේ. කෙනෙක්ගේ නුවණැතිභාවය කියන්නේ හැඟීමක්. අපි ඒකට ආත්මත්වයක් එකතු කරලා කියන නුවණක් කාර්යයා කියලා. ඒ වගේ අපේ ජීවිත ගත්තට පස්සේ මේ ආත්ම සංකල්පය කියන එක මේ ධාතු සංකල්පයෙන් බැහැර වෙලා ආත්ම සංකල්පය කියන එක අපේ හිත වෙලාගෙන ක්‍රියාත්මක වෙනවා. ඉරිසියාව කියන්නේ හැඟීමක්. ආත්මත්වයේ ගලපලා අපි කියන ඉරිසියාකාරය කියලා. මසුරුකම කියන්නේ හැඟීමක්. සත්පුද්ගල ආත්මත්වයෙන් තොර හැඟීමක්. අපි ඒකට ආත්මත්වය එකතු කරලා කියනවා ඉරිසියා මසුරා කියලා කියනවා. කපටිකම කියන්නේ ඒ මායා සාටය කියන්නේ අකුසල හැඟීමක්. සත්පුද්ගල ආත්මත්වයෙන් තොරයි. අපි ඒකට ආත්මත්වය එකතු කරලා කියනවා කපටියා කියලා. වංචාකාරය කියලා. ඒ කියන්නේ මේ අවිද්‍යාව කියන එක මුල් කරගෙන ආත්මත්වය මේ අත්දකින හැම දෙයකටම එකතු වෙනවා. අපි මේ ධාතු වශයෙන් කතා කළ චක්ෂු ධාතු, රූප ධාතු ආදී, චක්කු විඥාන ධාතු ආදී, මේ සුඛ ධාතු, දුක්ඛ ධාතු ආදී මේ හැම එකකටම ආත්මත්වය ගලපන්නේ අවිද්‍යාව. ඒ අවිද්‍යාවත් සත්පුද්ගලාත්මත්වයෙන් තොරයි හැබැයි. ඒ නිසා කියන අවිද්‍යා ධාතු කියලා. ඉතින් ඒ විදියට ධාතු කුසලතාවය ඇති කර ගන්න කියලා. ඊට පස්සේ බුදුන් වහන්සේ දේශනා කරන ධාතු කුසලතාවයේ තව විදියකට. කාම ධාතු, නෙක්ඛම්ම ධාතු, ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, අවිහිංසා ධාතු. හිතේ කාම විතරකයක් පහළ වෙනකොට පින්නතුන් බලන්න Tamanට එහෙම වෙලා තියෙනවද කියලා, ඒ සිහි එපිදලා තියෙනවද කියලා යම්කිසි රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ආදරයක් අරමුණු වෙලා Tamanගේ හිතේ කැමැත්තක් උපදිනකොට කාම විතර්කයක්, කාම කල්පනාවක් ඇති වෙනකොට ඒ කාම කල්පනාව ඇතුලේ අනාත්මත්වය මතුනාද කියලා බලන්න ඕනේ. ඒක කාම ධාතුවක්. ඒ කියන්නේ සත්ත්ව පුද්ගල ආත්මත්වයෙන් තොර විතර්කයක් ඒක.
තමන්ගේ හිතේ ව්‍යාපාදයක් හටගත් අවස්ථාවක් තියෙනවා නම් අන්නේ ව්‍යාපාදය කියලා කියන්නේ සත්පුද්ගලාත්මත්වයෙන් තොර හැඟීමක්. අපිට ඒ අවබෝධය ආවොත් එහෙම කේන්තිගේ වෙලාවකට ඒ කේන්තිය සංසිඳනවා. අපි හිතමු යම් කිසි කෙනෙක්ගේ හිතේ රාගයක් ඉපදුණා කියලා. එනේ කාමිතර්කයක්. ඒ රාගය Tamanට දැනුනොත් ඒ රාගය කියන්නේ මට අයිති දෙයක් නෙවෙයි. රාගය කියන්නේ ආත්මත්වයෙන් තොර ඒ රාගය විඳින්නෙක් නැහැ කියලා එහෙම අනාත්ම සංකල්පයක් මේ රාගය අරමුණු කරලා විපදුනොත් එතනම සංසිඳිලා යනවා. ඉතින් මේ අනාත්මය දැකීම කියන එක හරියම වැදගත් මේ කාම විතරක, ව්‍යාපාද විතරක, නෙක්ඛම්ම ධාතුත් එහෙමයි. Tamanට මේ කාමයන්ගෙන් නික්මුණු මානසිකත්වයක් තියෙනවා නම් ඒ මානසිකත්වයත් ආත්මත්වයෙන් තොරයි. නෙක්ඛම්ම ධාතු කියලා ඒකයි කියන්නේ. ඊළඟට Tamanගේ හිතේ විහිංසා අන් අයට හිංසා කරන සංකල්පයක් ඉපදුනොත් ඒ සංකල්පයත් ආත්මත්වයෙන් තොරයි. පින්නති මේ වගේ හැඟීම් දවස් 30ෙම අපිට අනාත්මයට දාලා බලන්න වෙනවා. එනේ යම් යම් හේතුන්ට අනුකූලව මේ උපදිනවා මිසක් මේ හේතු හදන කෙනෙක් නැහැ. හේතු ඇතුලේ මම නැහැ. ආදී වශයෙන් මේ හේතුව නිසා උපදින මේ හැඟීම තුලත් මම නැහැ කියලා සත්පුද්ගල ආත්මත්වයෙන් තොර මේ කාම ධාතු, නෙක්ඛම්ම ධාතු, ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, අවිහිංසා ධාතු දිහා බලන්න ඕනේ. ඒ කියන්නේ සංකල්ප දිහා බලන්න ඕනේ. ධාතු වශයෙන්ම. ධාතු කියන්නේම සත්පුද්ගල ආත්මත්වයෙන් තොරයි කියන එක. ඉතින් ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරන නැවත ධාතු කුසලයේ ඇති කරගන්න කියනවා කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු වශයෙන්. කාම ධාතු කියලා කියන්නේ කාමාවචර පංචස්කන්ධය. රූප ධාතු කියන්නේ රූපාවචර ස්කන්ධ පහ. අරූප ධාතු කියන්නේ අරූපාවචර ලෝකයේ තියෙන ස්කන්ධ හතර. නැවත ඇති කරගන්න කියනවා සංකත ධාතු, අසංකත ධාතු කියලා. සංකත ධාතු කියන්නේ පංච උපාදානස්කන්ධය, අසංකත ධාතු කියන්නේ නිර්වාණය. ඉතින් මෙන්න මේ විදිහට පින්නත් මේ සූත්‍ර දේශනාව කියන්නේ අපේ කාලය අවසන් වෙන නිසා අපට දේශනා කරන්න වැඩි වෙලාවක් නැහැ. දේශනාව අවසන් කරන්න වෙනවා. මේක හොඳට හදාරන්න ඕන සූත්‍රයක්. අටුවාව ළඟ තියාගෙන, ටීකාව ළඟ තියාගෙන අපේ රේරුකාණ චන්දිමුල ස්වාමීන් වහන්සේගේ විදර්ශනා භාවනා පොත ළඟ තියාගෙන ඊළඟට විශේෂයෙන්ම ඔය හත්තිපදෝපම සූත්‍ර, ඊළඟට ධාතු විභංග සූත්‍ර, ඊළඟට කායානුපස්සනාවට අදාළ ධාතු මනසිකාර කර්මස්ථාන සටහන් වෙලා තියෙන මේ සූත්‍ර ළඟ තියාගෙන මේ දේශනා හදාරන්න ඕනේ. මේක ලොකු දේශනාවක්, ගැඹුරු දේශනාවක් අපිට විනාඩි 50කින් සිද්ධ කරන්න උනේ. ඉතින් ආපෝ සිහිපත් කරන්නම් තණ්හා දෘෂ්ටි මාන තියෙන කෙනා බය තැති ගැනීම සහිතව ජීවත් වෙන ඔයා බාලයා. ඒ බාලත්වයෙන් මිදලා පඬිත තත්ත්වයට එන්න නම් එයා මොකද වෙන්න ඕනේ? විමර්ශක චරිතයක් වෙන්න ඕනේ. පඬිත චරිතයක් වෙන්න ඕනේ. ඒ සඳහා මොකද කරන්න ඕනේ? පළවෙනි එක ධාතු කුසල වෙන්න ඕනේ. ධාතු කුසල විග්‍රහයේදී ඉස්සෙල්ලා මටනොස් ධාතු අරගෙන ඒවා විදර්ශනාවට ගන්න ඕනේ. ඊට පස්සේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා අරගෙන විදර්ශනාවට ගන්න ඕනේ. ඊළඟට සුඛ ධාතු, දුක්ඛ ධාතු, සෝමනස ධාතු, දෝමනස ධාතු, උපේක්ෂා ධාතු, අවිද්‍යා ධාතු වශයෙන් විදර්ශනා කරන්න ඕනේ. ඊළඟට කාම ධාතු, නෙක්ඛම්ම ධාතු, ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, අවිහිංසා ධාතු වශයෙන් විදර්ශනාවට ගන්න ඕනේ. ඊළඟට කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු වශයෙන්. ඊළඟට ආපහු සංකත ධාතු, අසංකත ධාතු වශයෙන්. අසංකත ධාතු කියන එක නම් විදර්ශනාවට ගන්නෙ නෑ. එතන සංකත ධාතු කියන ඒවා හේතුන් නිසා හටගත්ත පංච උපාදානස්කන්ධ විදර්ශනාව. ඉතින් මෙන්න මේ විදිහට බුදු පියාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ බහු ධාතුක සූත්‍රය කියන්නේත් ඒකයි. ධාතු පිළිබඳව බොහෝ සෙයින් බෙදලා විග්‍රහ කරලා තියෙන නිසා. ඉතින් මේ දේශනාව හොඳට ශ්‍රවණය කරමින් හදාරන්න නැවත හදාරන්න කියලා අපි සිහිපත් කරනවා. විදර්ශනාවට පාදක සූත්‍රයක් නිසා හැම දිනාටම මේ විදර්ශනා මානසිකත්වයන් හොඳට මතු කරගෙන විශේෂයෙන්ම මේ කිසිම ධාතු ස්වභාවයක් තුල සත්ත්ව පුද්ගලාත්ම ස්වභාවයක් නැහැ කියන ඒ සෝතාපන්න හිත එහෙම නැත්නම් මාර්ග හිත උපදවා ගැනීමට අවශ්‍ය අනාත්ම ලක්ෂණය මතු කර ගන්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති.